එන ඔක්කොටම අයබෝවන් ඔක්කොටම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලාම. හරි අද සසෙත් මා සොඳුරු ඉස්කෝලේ 11 පන්තියේ පාඩම් ටික කරන දවස්. හරි අද උදේ ඔයාලා IT පන්තියට සහභාගී වෙනවා. හරි අද දැන් ඔයාලගේ අනිත් පන්තිය පටන් ගන්න වෙනවා. හරි එතකොට අද අපි කරන පාඩම තමයි ඔයාලා සමහර අය කරලත් ඇති සමහර අය තාම කරන්න නැතුව ඇති. කරන්න යන පාඩම තමයි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම කියන වැදගත්ම පාඩම. මේ පාඩම අතිශයින්ම වැදගත් පාඩමක්. මොකද ඔයාලගේ O level paper එකට ලකුණු 10ක ගානක් විදිහට හම්බ වෙන ප්‍රශ්නයක් තමයි මේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම කියන්නේ. දැන් එතන මේක හරියට හදන්න හරියට කරගත්තොත් C ප්‍රශ්නයක් නැහැ. ලකුණු 10ම ගන්න පුළුවන් ගානක්. ඒකෙන් හින්දා ක්ලාස් එක පටන් ගන්න වෙලාව ඉඳන් ඉවර වෙන වෙනකම් හොඳට අහගෙන ඉන්න. දැන් එතන අද සිග්නල් ප්‍රශ්නයක් නැහැ නේද? ඔක්කොටම හොඳට ඇහෙනවද? වීඩියෝ එක ක්ලියර්ද? මැසේජ් එකක් දාන්න බලන්න. එදා නම් පොඩි තාක්ෂණික ගැටලුවක් හින්දා පොඩි ප්‍රශ්නයක් වුණා පාඩම් පටන් ගන්න බැරි වුණා. අද නම් ප්‍රශ්නයක් නැහැ. අද හොඳටම තියෙනවා නේ. හරි. හරි එහෙනම් කරා. හරි. එහෙනම් ඔයාලා ලියන්න මාතෘකාව ප්‍රතිශත කියලා මාතෘකාව ලියන්න ඉස්සලාම කොහොමද? මාතෘකාව ලියන්න ප්‍රතිශත කියලා. මාතෘකාව ලියන්න හැමෝම ප්‍රතිශත කියලා මාතෘකාව ලියන්න. ප්‍රතිශත කියලා මාතෘකාව ලියලා චූටි අනුමාතෘකාවක් ලියන්න. මාතෘකාව ලියලා ඉවරයි හැමෝම ප්‍රතිශත කියලා. ඒ කරලා චූටි අනුමාතෘකාවක් ලියන්න. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ චූටි අනුමාතෘකාවක් ලියන්න. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ලියන්න. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම. හරි ලියන්න. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම. හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම. මාතෘකාව තමයි හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම. හරි මාතෘකාව ලියලා ඉවරයි නේ හැමෝම. මාතෘකාව ලියලා ඉවර නම් ඊට මැසේජ් එකක් දාන්න ලියලා ඉවරයි කියන්නේ. නැත්නම් හොයා ගන්න දෙනවා. හරි මම හිතන්නේ හැමෝම ලියලා ඉවරයි. හරි දැන් එතකොට මේ පාඩම පටන් ගන්න කලින් මම වාගේ පොඩි ප්‍රශ්නයක් අහුවොත් උත්තරයක් දාන්න මැසේජ් එකකින්. ඔයාලා ගෙදරට භාණ්ඩ අරගෙන තියනවද? ගෙවන්න. අර ගෙවීමේ ක්‍රමයට භාණ්ඩ අරගෙන තියනවද? ඔන්න පොඩි ප්‍රශ්නයක් අහුවා. ගෙවීමේ ක්‍රමයට ගෙදරට භාණ්ඩ අරගෙන තියනවද? ඕනේ. හැමෝම අරගෙන තියෙනවා. දැන් එතකොට සමහර වෙලාවල් වලට කියනවා නේද? හරි ගුණෝත්තර ශ්‍රේණි පාඩම තම කරේ නැහැ. හරි. දැන් එතකොට වොෂින් මැෂින් එකක් හරි, ටීවී එකක් හරි, ලැප් එකක් හරි, ෆෝන් එකක් හරි මොකක් හරි දෙයක් අපි ගෙවීමේ ක්‍රමයට ගන්න. හැබැයි සමහර වෙලාවල් වලට ඔය කඩේ කියනවා නේද? හරියට ගෙවු ගම ගන්න මහත්තයා මේකේ පොලියක් නැහැ කියලා කියනවානේ. ඒ වුණාට ඔයාලට රැප්ටෙන්න එපා.
අනිවාර්යයෙන්ම ඕකස්සේ පොලියක් තියෙනවාමයි. අර ඇඩ් එකම දාන්නේ no පොලි හරි ජොලි කියලා නේද? ඒ උනාට කිසිම ජොලියක් නැහැ ඔකස්සේ. මොකද අනිවාර්යයෙන්ම පොලියක් එකතු වෙලාමයි තියෙන්නේ. එතන අද මේ පාඩම කරාට පස්සේ ඔයාලට පුළුවන් ඇත්තටම මේ කියන කඩිය පොලියක් අරගෙනද නැද්ද කියලා හදලා පෙන්නන්න. හරි. එතකොට සමහර වෙලාවල් වලට අපි කඩේට කියපුවම ඒ කඩිය කියනවා මෙන්න මෙච්චරයි මේ භාණ්ඩේ වටිනාකම. ඔයා ඉස්සල්ලාම ගාණක් ගෙවලා මේ භාණ්ඩේ අරගෙන යන්න කියනවා. ඇත්තටම අපි ওই විදිහට භාණ්ඩ ගෙදරට කියනවා. එතන මේ භාණ්ඩ ගෙනාවුවාම අපිට වාසි තියනවද? අවාසි තියනවද? අපිට වාසි තියනවද? අපිට අවාසි තියනවද? සමහර වෙලාවල් වලට වාසි තියෙනවා. සමහර වෙලාවල් වලට අවාසි තියෙනවා. ඔයාලට හොඳට ඇහෙනව නේද? පේන්නේ නැද්ද? හරි. හැමෝටම පේනව නේද? ඔව් පේනවා. හරි. මේ බලන්නකෝ. දැන් එතකොට මේ තියෙන වාසි තමයි. හරි. ඔයාලා හිතලා මැසේජ් එකක් දාන්න බලන්න මොනවද අපිට තියෙන වාසි කියන මේක. වාසි. මේක කියන වාසි. ඔව් වාසි තියෙන වාසි තමයි. අපිට මුදල එකපාර ගෙවන්න නැතුව මුදල කොටස් විදිහට ගෙවන්න පුළුවන්. මේක මාසෙන් මාසෙට ඔක ගෙවා ගන්න පුළුවන්. ආයේ තව වාසියක් තමයි වාසියක් තියෙනවා. වාසි දෙකක් තියෙනවා. එක වාසියක් තමයි සම්පූර්ණ මුදල ගෙවන්න කලින් භාණ්ඩය අපිට පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ රුපියල් 60000යි නම් අපිට ඔය 60000 වෙනකම් සල්ලි ගෙදර එකතු කරගෙන ඉන්න ඕනේ. අපිට රුපියල් 10000ක් විතර දීලා ඔය භාණ්ඩය ගෙදර අරගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ මුදල ගෙවන්න කලින් භාණ්ඩය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ඒක වාසිය. තව වාසියක් තමයි ඔය සල්ලි ටික අපිට එකපාර ගෙවන්න ඕනේ නැහැ. වාරික විදිහට කොටස් විදිහට ගෙවන්න පුළුවන්. ඒක වාසිය. හරි. එතකොට වාසි දෙකක් තියෙනවා. වාසි දෙක තමයි එකක් සම්පූර්ණ මුදල ගෙවන්න කලින් අපිට භාණ්ඩය පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි අපිට ඒ භාණ්ඩයේ වටිනාකම කොටස් විදිහට ගෙවන්න පුළුවන්. ඒ කියන්නේ මාස පතා අපිට ගෙවන්න පුළුවන් වාරිකයක්. ඔන්න වාසි දෙක. අවශ්‍ය. ඕකේ තියෙන අවශ්‍යය තමයි අනිවාර්යයෙන්ම පොලියක් ගෙවන්න වෙනවාමයි. හරිද? පොලියක් ගෙවන්න තියෙනවා. තව අවශ්‍යයක් තමයි සමහර වෙලාවල් වලට අපි ওই භාණ්ඩය ගෙදර ගෙනල්ලා හිතන්නකෝ වාරික 15ක් විතර ගෙවන්න තිබ්බා කියලා. අපි කොහොම හරි වාරික 10ක් ගෙවලා තියෙනවා. තව වාරික 5ක් විතර ගෙවන්න තියෙනවා. අපිට මේ වාරික 5 ගෙවා ගන්න බෑ කියලා ගෙවා ගන්න. ඊට පස්සේ දැන් මේ කට්ටිය මොකද කරන්නේ? අනේ පව් මෙයාලා කියලා භාණ්ඩය අතහැරලා මේ ගෙදරට ඇවිල්ලා ඔය භාණ්ඩය අරගෙන යන. එතකොට මෙච්චර කල් ගෙවපු සල්ලිත් නැහැ. භාණ්ඩයක් නැහැ. එතකොට ඕක තමයි අවශ්‍ය. සල්ලි වැඩිපුර ගෙවන්න වෙනවා. ඒ කියන්නේ පොලියක් ගෙවන්න වෙනවාමයි. අනිත් අවශ්‍ය තමයි වාරික ගෙවා ගන්නම බැරි වුණොත් භාණ්ඩය අරගෙන යනවා. එතකොට ගෙවපු සල්ලි භාණ්ඩය කියන දෙකම අපිට අහිමි. තේරුණාද? හරි එහෙනම් මතක තියාගන්න ඕනේ. ඔන්න මේ විදිහට භාණ්ඩ ගෙවන්න ගත්තී තියෙන වාසි මොනවද? අවාසි මොනවද කියලා අපි හොඳට මතක තියාගන්න ඕනේ. දැන් වාසි තමයි සම්පූර්ණ මුදල ගෙවන්න කලින් භාණ්ඩය පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක තමයි මුදල අපිට කොටස් විදිහට ඒ කියන්නේ මාස පතා වාරික විදිහට ගෙවන්න පුළුවන්. ඕක තමයි වාසි.
අවශ්‍ය තමයි පොලියක් ගෙවන්න වෙනවා. ආයේ වාරික ගෙවා ගන්න බැරි වුණොත් භාණ්ඩයක් ගෙන යනවා. එතකොට මෙච්චර කල් ගෙවපු සල්ලි භාණ්ඩයයි කියන දෙකම අපිට හිමි වෙනවා. හරි. එහෙනම් ඔයාලට තේරුණා ඔය විදිහට භාණ්ඩයක් ගෙවන්න ගත්තී තියෙන වාසි මොනවද? තියෙන වාසි තේරුණා නේද ඒ ටික? හරි. දැන් එතකොට අපි දැන් මේ පාඩමට දැන් ගානක් හදන්න යන්න බෑ. හිතන්නකෝ මෙන්න මේ. හරි. අපි ගන්න යනවා රුපියල් 20000ක භාණ්ඩයක්. හිතන්නකෝ මොකක් හරි භාණ්ඩයක්. ඒ භාණ්ඩයේ වටිනාකම රුපියල් 20000යි. මේක අපි ඉස්සල්ලා රුපියල් 8000ක් ගෙවලා ඉතුරු ටික 124ක වාර්ෂික පොලියට අපි ගෙවනවා කියන්නකෝ වාරික 6කින්. මෙන්න බලන්න. භාණ්ඩයේ වටිනාකම කීයද? රුපියල් 20000. ඉස්සල්ලාම අපි අතෙන් ගෙවන්නේ රුපියල් 8000. අවුරුද්දෙම පොලිය 124යි. අපි ගෙවන්නේ මේක 6 පාරකට. ඒ කියන්නේ වාරික. ඔන්න ගාන හොඳට බලාගන්න. රුපියල් 20000ක භාණ්ඩයක් තියෙනවා. මේ භාණ්ඩය අපි ඉස්සල්ලාම රුපියල් 8000ක් ගෙවලා ඉතුරු ටික 124ක වාර්ෂික පොලියට වාරික 6කින් ගෙවනවා. අපෙන් අහනවා වාරිකයක වටිනාකම සොයන්න. මතක තියාගන්න ඔයාලට O level විභාගති ගානෙට මෙහෙමයි. රුපියල් 20000 මේ ගාන මේ මං කියන්නේ මේ විදිහේ එකක්. රුපියල් 20000ක භාණ්ඩයක් පළමුව රුපියල් 8000ක් ගෙවලා ඉදිරිය කීනවන ශේෂ ක්‍රමයට 124ක වාර්ෂික පොලිය අනුපාතයකට වාරික 6කින් ගෙවිය යුතුය. වාරිකයක වටිනාකම සොයන්න ලකුණු 10 ගන්න. හරි. එතකොට මෙන්න මේකේ ලේසියම ඔය ලකුණු 10 ගන්න පුළුවන්. එතකොට ලකුණු 10 ගන්නදී ඉස්සල්ලාම ගාන හොඳට අපි තේරුම් ගන්න. හැබැයි හොඳට මතක තියාගන්න මේ විදිහේ ඔය ගාන ලේසියෙන් දුන්නට මේ ගාන හදලා ඉවර කරන්න පියවර 7ක් යනවා. 7 වෙනි පොලිමේදී තමයි අපිට මේ ගාන උත්තරේ. එතකොට පියවර 7ක් තියෙනවා මේ ගාන හදන්න. එතකොට පියවර 7 ඔයාලට මතකේ තියෙන්න ඕනේ. ඒක නම් ප්‍රශ්නයක් නෑ. මොකද අපි ගණන් ටිකක් හදපුවාම ගණන් 5-6ක් හදපුවාම ඔය පියවර ටික නිකම් ඔයාලට මතකෙ හිටිනවා. හරිද? එතකොට ගහන්න තමයි භාණ්ඩයේ වටිනාකම රුපියල් 20000යි. ඉස්සල්ලාම ගෙවන්නේ රුපියල් 8000ක්. ඉතුරු ටික 124ක පොලියට වාරික 6කින් ගෙවන්න ඕනේ. අපි හොයා ගන්න ඕනේ එහෙනම් මේකේ වාරිකයක වටිනාකම කීයද කියලා. දැන් ඔයාලා දන්නවා මේ විදිහට ගාන දුන්නට මේ ගාන අපිට එකපාර එක පියවරෙන් හදන්න බෑ. මේ ගාන හදන්න පියවර 7ක්. ඒ 7 වෙනි පොලිමේදී තමයි අපිට උත්තරේ එන්නේ. විභාගෙදී මේ පියවර 7 මොකක්ද කියන්න දෙන්නේ නැහැ. අපි මතකෙන් තමයි මේ පියවර 7 හදන්නේ. ඒකින්ද හොඳට ඉස්සලා ගාන අහගෙන ඉන්න හදන විදිහ ඔයාලා ලියන්න එපා කිසිම දෙයක්. මම ලියන්න දෙනවා පොඩි නෝට් එකකුත් එක්කම. ඒකින්ද කිසිම දෙයක් ලියන්න එපා. හොඳට අහගෙන ඉන්න. ගාන විතරක් හොඳට මතක තියාගන්න. මම ගාන පොඩ්ඩක් මේ පැත්තේ ලියන්න මට මේ හරිය ඉඩ ඕනේ හින්දා ගාන හදන්න. හරි. ඔන්න මම දීපු ගාන තමයි භාණ්ඩයක් තියෙනවා. ඒ භාණ්ඩයේ වටිනාකම රුපියල් 20000. භාණ්ඩයේ වටිනාකම රුපියල් 20000. හරිද? ඉස්සල්ලාම ගෙවන්නේ රුපියල් 8000. අවුරුද්දෙම පොලිය 124යි. මම ගෙවන්නේ වාරික 6. ඕක තමයි ගන්න. දැන් ගාන ඔයාලා ඔළුවේ තියෙන. මම මේක මකවුවත් ඔයාලා ඔළුවේ තියෙන්න ඕනේ. භාණ්ඩයේ වටිනාකම කීයද? ඉස්සල්ලාම කීයක්ද ගෙවන්නේ? අවුරුද්දෙම පොලිය කීයද? කී පාරකටද මේක ගෙවන්නේ? තේරුණාද? එහෙනම් ඔන්න හොඳට බලා ගන්න. ඔයාලා කිසි දෙයක් ලියන්න නම් එපා. හොඳට අහගන්න. එතකොට ඔයාලට ගාන හොඳට මතක හිටිනවා. පියවර ටිකක් එක්ක
ඊට පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙන් අහන ඕනෑම ප්‍රශ්නයක් හදන්න පුළුවන්. හරි. එහෙම වුණොත් අපි මේ පාඩමේ අද දවසට O level විභාගයට ආනත් ඔයාලට හදවන්න පුළුවන්. හරි. ගාන පැහැදිලි නේද හැමෝටම? තාම කියලා දුන්නේ නැහැ හදන්න. ගාන තේරුමක් කියන්නකො. ඉස්සල් භාණ්ඩයේ වටිනාකම රුපියල් 20000යි. ඉස්සල්ලාම අපි අතෙන් ගෙවන්නේ රුපියල් 8000ක්. පොලිය 124යි. ගෙවන්නේ වාරික 6යි. අපිට ඕන නම් මේ රුපියල් 20000ම එකපාර අතෙන් දීලා ගේන්න පුළුවන්. එතන මේ එකපාර අතෙන් දීලා ගෙනාවොත් ඒ කියන්නේ 20000ම සල්ලි දුන්නා නම් ඕකට කියන්නේ අත්පිට මුදලට ගන්නවා කියන. ඒ කියන්නේ සල්ලි දීලා ගන්න. අත්පිට මුදලට වටිනාකම තමයි මේ රුපියල් 20000. මතක තියාගන්න අත්පිට මුදල කියලා වචනයක් තිබුණොත් එතන කියන්නේ සල්ලි දීලා එකපාර සල්ලි දීලා ගන්නවා නම් වටිනාකම තමයි අත්පිට මුදලට කියන්නේ. හරි. එහෙනම් අපි දැන් ගන්නෙ එකපාර සල්ලි දීලා නෙවෙයි අපි ගෙවන්න ගන්නේ පාණ්ඩේ වටිනාකම 20000යි. ඉස්සල්ලාම ගෙවන්නේ 8000ක්. අවුරුද්දෙම පොලිය 124යි. වාරික කීයකින්ද ගෙවන්නේ 6යි. එතකොට මේකේ මේ පියවර 7ක් තියෙනවා කියන්නේ මේ පියවර 7 හරි ලේසි. ඔන්න ඉස්සල්ලාම අපි ගන්න මේකේ ගෙවීමට ඇති ඉතිරි මුදල. කීයක් ගෙවන්න ඉතුරුද? ඒක තමයි පළවෙනි වගන්ති. ගෙවීමට ඇති ඉතිරි මුදල. හොඳට අහගන්න. එතන භාණ්ඩයේ වටිනාකම කීයද? රුපියල් 20000යිනේ. අපි ඉස්සල්ලාම ගෙවන්නේ 8000. එහෙනම් කීයක් ගෙවන්න ඉතුරුයිද? 12000යිනේ. ඒ 12000 ආවෙ කොහොමද? භාණ්ඩයේ වටිනාකමින් ඉස්සල්ලාම ගෙවන ගාන අඩු කරමු. ඒ කියන්නේ 20000න් අඩු කරන්න ඕනේ 8000. උත්තරේ එනවා 12000. ඒක තේරුණා හැමෝටම. එහෙනම් පළවෙනිම වගන්තිය තමයි ගෙවීමට ඇති ඉතිරි මුදල. ඒක හොයන්නේ භාණ්ඩයේ වටිනාකමින් ඉස්සල්ලාම ගෙවන ගාන අඩු කරන්න ඕනේ. එතකොට ආව 12000. ඒක හැමෝටම තේරුණානේ පළවෙනි වගන්තිය. හරි. දෙවෙනි එක තමයි මාසිකව ගෙවන කොටස. මාසෙකට කීයක් ගෙවනවා? ඒ කියන්නේ පොලියක් එහෙම මොනවත්ම නැතුව මෙයා මාසෙකට කීයක් ගෙවනවා? එහෙනම් මෙයාට ගෙවන්නේ මෙයා වාරික 6කින් ගෙවන්නේ. ගෙවන්න 12000 ඉතුරුයි. පොලියක්වත් මොනවත් තවම මේකස්සේ නැහැ. එහෙනම් පොලිය නැතුව මාසෙකට කීයක්ද ගෙවන්නේ කියලා තමයි මේ දෙවෙනි එකකින් අහන්නේ. ඒ කියන්නේ අපි කරන්න ඕනේ මේ ගෙවන්න ඉතිරි වෙලා කියනවා නේද නාන. ඒක බෙදන්න ඕනේ වාරික ගන්න. 6යිනේ. එතන උත්තරේ තමයි 2000. එහෙනම් දැන් මම ගානට පියවර 7ක් තියනවා දුවනේ. 7ක් පියවර 2ක් වාරට කියලා දුන්නා. පළවෙනි එක තමයි ගෙවීමට ඇති ඉතිරි මුදල. කීයක් ගෙවන්න ඉතුරුයිද? ඒක හොයන්නේ භාණ්ඩයේ වටිනාකමින් ඉස්සල්ලාම ගෙවන අඩු කරපුවා. එතකොට උත්තරයක් ආවා 12000. ඊට පස්සේ දෙවෙනි වගන්තිය තමයි මාසිකව ගෙවන කොටස. හොඳට මතක තියාගන්න මේ මාසිකව ගෙවන කොටස කියලා කියන්නේ පොලිය නැතුව වාරිකයක් කියන එක. ඒ කියන්නේ අපිට ගෙවන්න ඉතුරු මුදල තියනවානේ. ඒ ගෙවන්න ඉතිරි වෙච්ච ගාන මේ වාරික ගානින් බෙදන්න. එතකොට එනවා උත්තරේ 2000. ඔයාලා කවුරුවත් ලියන්න එපා කිසි දෙයක්. හොඳට බලාගෙන ඉන්න. මොකද මම මේ ගාන පියවරෙන් පියවර වාරට දෙනවා. හදා ගන්න විදිහත් එක්කම දෙනවා. ඒක කවුරුවත් ලියන්න එපා. හරි. එහෙනම් දැන් මේ පියවර දෙකක් කරානේ. ඒ පියවර දෙක මට කියන්න. ඔයාලට තේරුණාද? පියවර 7න් පියවර දෙකක් කියලා දුන්නේ. ඒ පියවර දෙක වාරක් දැන් හොඳට තේරුණාද කියන්නකෝ. ඉස්සල්ලාම ගෙවීමට ඇති ඉතිරි මුදල ඒක හොයවුවේ භාණ්ඩයේ වටිනාකමින් ඉස්සල්ලාම ගෙවන ගාන අඩු කරවුවා. එතකොට ආව 12000. දෙවෙනි ගාන තමයි මාසිකව ගෙවන කොටස. ඒ මාසිකව ගෙවන කොටස හොයන්නේ
ඉස්සල්ලාම මේ භාණ්ඩේ ගෙවුවට පස්සේ ඉතුරු වෙලා තියෙනවනේ ගාන. ඒ ඉතිරි වෙච්ච ගාන වාරික ගානින් බෙදමු. එතකොට එනවා උත්තරේ 2000. හරි. දැන් එතකොට ඔයාලට පැහැදිලි කියවර දෙකක්. එකක් තමයි ගෙවීම දැන් ඉතිරි මුදල ගෙවන්න තියෙන ඉතුරු මුදල හොයන්නේ භාණ්ඩේ වටිනාකමෙන්. ඉස්සල්ලාම ගෙවපු ගාන අඩු කරවුවා. එතකොට ආවා 12000ක්. දෙවෙනි එක තමයි මාසිකව ගෙවන කොටස. ඒක හොයන්නේ ගෙවන්න ඉතිරි වෙච්ච ගාන වාරික ගානින් බෙදන්න. හරි. දැන් ඊට පස්සේ වෙනම හිතන්නකො. ඔන්න මම තාම කුඩුවෙනියට දුන්නේ නැහැ. මේ භාණ්ඩේ ගෙනාවේ අපි කියලා හිතමු. ඔයා තමයි මේ භාණ්ඩේ ගෙදර ගෙනාවේ. දැන් එතකොට මේ භාණ්ඩේ ගෙදර අරගෙන ඔයා ඉන්නේ මට තව වාරික 6ක් ගෙවන්න තියෙනවා. එයි 6කින් ගෙවන්නේ. මේ අහගන්නකො හොඳට. අපි ඔයා නම් මේ භාණ්ඩේ ගෙනා කඩේට ගිහින් රුපියල් 8000ක් ගෙවලා මේ භාණ්ඩේ ගෙනාවා නම් ඔයා කල්පනා කරනවා තව මට වාරික 6ක් ගෙවන්න තියෙනවා. මේකෙන් එකක් ගෙවලා ඉන්නේ තව වාරික 5ක් ගෙවන්න තියෙනවා. කොහොමද එන්නේ අද? මේකෙන් එකක් ගෙවලා ඉන්නේ තව 7ක්. තව 3ක් ගෙවන්න තියෙනවා. තව 2යි. අම්මෝ තව 1යි. දැන් ඉවරයි. කොහොමනේ අපි හිතන්නකෝ ඔය විදිහට භාණ්ඩයක් අපි ගෙවන්න ගත්තා. අපි එකින් එක වාරික ගෙවලා ඉන්නේ. ඉස්සල්ලාම භාණ්ඩේ ගෙවලා ඉන්නේ තව 6ක් තියෙනවා. ඕකේ එකක් ගෙවලා අපි ගෙදර ඉන්නේ තව 5ක් තියෙනවා. ඊට පස්සේ තව 4යි. තව වාරික 3යි. තව වාරික 2යි. තව වාරික 1යි තියෙනවා. ඕක ගෙවලා විදහස්සයි. කොහොමනේ අපි ගෙදර එන්නේ? මෙන්න මේ ගෙවන්න තියෙන වාරික ගාන තියෙනවා නේද? ඉස්සල්ලාම ඔන්න 6. ඕකේ එකක් ගෙවලා ඉන්නේ 5යිනේ. ඊට පස්සේ 4යිනේ. 3යිනේ. 2යිනේ. 1යිනේ. මාසයකට සැරයක් මේ ගෙවන්න ඉතුරු වෙන වාරික ගාන තියෙනවා නේද? මෙන්න මේ ටික එකතු කරපුවාම එන උත්තරේට කියනවා මාස ඒකක ගණන කියලා. එහෙනම් මේකේ නම් මාස ඒකක 6යි 5යි එකතු කරපුවාම 11යි 11යි 4යි 15යි 15යි 3යි 18යි 18යි 2යි 20යි 20යි 1යි 21ක් එනවනේ මාස ඒකක. එහෙනම් මතක තියාගන්න මේ මාස ඒකක කියලා කියන්නේ ගෙවන්න ඉතුරු වෙන වාරිකවල එකතුවට. ඉස්සල්ලාම ගෙදර ඉන්නේ 6යි. ඕකෙන් එකක් ගෙවලා ඉන්නේ 5යි. ඕකෙන් එකක් ගෙවලා ඉන්නේ 4යි. තව 3යි. තව 2යි. තව 1යි. අන්න ඔය විදිහට ගෙවන්න ඉතුරු වෙන වාරික ගාන දෙනවා. අන්න ඕවගේ එකතුවට තමයි කියන්නේ මාස ඒකක ගාන කියලා. දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. බැරි වෙලාවත් වාරික ටිකක් දුන්නා කියන්නේ. එතකොට 30, 29, 28, 24 ඕක කරන්න බැරි දෙයක්. මෙහෙම එකතු කර කර ඉන්න බෑනේ. එහෙනම් මොකක් හරි සූත්‍රයක් තිබ්බනම් හරිනේ මේ එකතු වෙන. එහෙනම් මේ මාස ඒකක ගාන ලේසියෙන්ම ගන්න පුළුවන් සූත්‍රයක් තියෙනවා. ඒතර ඔයාලා මතක තියාගන්න ඕනේ මේ මාස ඒකක ගාන කියලා කියන්නේ ගෙවන්න ඉතුරු වෙන මාස්පතා ගෙවන්න ඉතුරු වෙන වාරිකවල එකතුවට තමයි මේ මාස ඒකක ගානේ. එහෙනම් මේක මේ විදිහට එකතු කර කර ඉන්න අමාරුයි. මොකද වාරික 50ක් විතර දුන්නොත් 50 49 48 47 ඕවා එකතු කර කර ඉන්න අමාරුයි. ඒක හින්දා ලේසියෙන්ම ගන්න පුළුවන් මේ මාස ඒකක ගාන. ඒක හොයාගන්නේ මෙහෙමයි. වාරික ගාන තියෙනවා නේද? වාරික ගාන දෙකෙන් බෙදලා ඕක වැඩි කරනවා වාරික ගානට එකක් එකතු කරනවා. මේ උත්තරේ එනවා නම් හරි. දැන් බලන්නකො වාරික 6යිනේ. 6 දෙකෙන් බෙදලා වැඩි කරනවා 6ට එකක් එකතු කරනවා. 6 දෙකෙන් බෙදපුවාම 3යි 6යි 1යි 7යි 3 පාරක් 7 21යි කියලා. එහෙනම් අර උත්තරේ එනවනේ. එහෙනම් මතක තියාගන්න ඕනේ තුන්වෙනි පියවර තමයි මාස ඒකක ගණන කියන්නේ. ඒ මාස ඒකක ගණන කියලා කියන්නේ ගෙවන්න ඉතුරු වෙලා තියෙන වාරිකවල එකතුවට. ඕක හොයාගන්න විදිහ තමයි ඇත්තටම මෙයාලා ගෙවන්න ඉතුරු වෙන වාරික ටික එකතු කරන්නේ. ඕක එකතු කර කර ඉන්න අමාරුයි.
වාරික ගාන වැඩි වුණාම එකතු කරන්න තියෙන ඉලක්ක ගාන වැඩි. එහෙනම් මාසයකට ගාන හොයාගන්න. වාරික ගාන දෙකෙන් බෙදලා ඕක වැඩි කරනවා. වාරික ගාන දෙකක් එකතු කරලා. ඔයාලා මේක මතක තියාගන්න. ඔකට එක එක අහුරු ආදේශ කරන සමහර අය. එතකොට අපිට අපහැදිලි. අපි දන්නවා. එතකොට මේ මාසයකට ගාන හොයාගන්නේ කොහොමද? වාරික ගාන දෙකෙන් බෙදලා ඒක වැඩි කරන්න ඕනේ. වාරික ගාන දෙකක් එකතු කරලා. එතකොට කවදාකවත් ඔයාලට මේ ගාන වරදින්නේ නැහැ. හරි. එහෙනම් ඔන්න තුන්වෙනි එක. බැරි වෙලාවක් අපි මේ ගාන හදන්නේ වාරික 50යි නම් මාසයකට ගාන හොයන්නේ. වාරික ගාන දෙකෙන් බෙදුවා ඒක වැඩි කරවුවා වාරික ගාන දෙකක් එකතු කරලා. ඒ කියන්නේ 50 දෙකෙන් බෙදපුවාම 25යි 50යි එකයි එකතු කරපුවාම 51යි 25 52කින් වැඩි කරලා උත්තරේ. තේරුණානේ වැඩි. එහෙනම් ඔන්න බලන්න තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි මාස ඒකක ගණන. මාස ඒකක ගාන කියන්නේ වාරික ගාන දෙකෙන් බෙදවුවා ඒක වැඩි කරවුවා වාරික ගානට එකක් එකතු කරනවා. 6 දෙකෙන් බෙදපුවාම 3යි 6යි එකයි එකතු කරපුවාම 7යි 3 පාරක් 7 21යි. එහෙනම් මාස ඒකක ගාන කීයක්ද? 21ක්. දැනට මේ ගානේ පියවර 7ක් තියෙනවා කිව්වා. පියවර 7න් පියවර 3ක් ඔයාලට කියලා දුන්නා. පළවෙනි එක තමයි ඔන්න මම ආපහු ගානත් එක්කම පටන් ගන්නවා. භාණ්ඩයේ වටිනාකම රුපියල් 20000ක භාණ්ඩයක් තමයි අපි මේ ගන්න යන්නේ. ඉස්සෙල්ලාම ගෙවන්නේ රුපියල් 8000යි. අවුරුද්දේම පොලිය 124යි. ගෙවන්නේ වාරික 6කින්. එහෙනම් මේ ගාන හදද්දී ඔන්න පළවෙනි පියවර තමයි ගෙවීමට ඇති ඉතිරි මුදල. ඔය ගෙවන්න තියෙන ඉතිරි මුදල හොයන්නේ. භාණ්ඩයේ වටිනාකම ඉස්සෙල්ලාම ගෙවපු ගාන අඩු කරමු. ඒ කියන්නේ 20000න් 8000ක් අඩු කරා. උත්තරය ආව 12000. ඊට පස්සේ මාසිකව ගෙවන කොටස ඒ කියන්නේ පොලිය නැතුව නම් වාරිකයක් කීයද? ඒක හොයන්නේ ගෙවන්නේ ඉතුරු වෙලා තියෙන ගාන වාරික ගානින් බෙදුවා. එතකොට 12000 බෙදුවාම උත්තරය ඉන්නේ 2000යි. ඊට පස්සේ තුන්වෙනි එක තමයි මාස ඒකක ගණන. මාස ඒකක ගාන කියන්නේ ගෙවන්න ඉතුරු වෙන වාරික වල එකතුවට. එහෙනම් ඒක හොයාගන්නේ වාරික ගාන දෙකෙන් බෙදලා ඒක වැඩි කරනෝනේ වාරික ගානට එකක් එකතු කරනවා. මේක නම් වාරික 6යි 6 දෙකෙන් බෙදුවා වැඩි කරා 6ට එකක් එකතු කරලා ඒතර තුන්වරක් 7 21යි. මට කියන්න ඔයාලා මම දැන් පියවර 3යිනේ කරේ. මේ පියවර 3 ඔයාලට පියවරාන්ද? හරි. ඔන්න ඊගාව. හරි. අපි යමු ඊගාවට. හරි. හතරවෙනි එක තමයි. හරි. බලන්න ඊගාවෙත්. ඊට පස්සේ තමයි හොයාගන්නේ. මේ මාසයකට 21ක් තියෙනවානේ. ඊට පස්සේ අපි හොයාගන්නවා මාස ඒකකයට පොලි. ඒ කියන්නේ එක මාසයකට පොලිය කිව්වේ. ඒක හොයාගන්නේ මෙහෙමයි. මාසයකට කීයක් අපිට ගෙවන්න තියෙන්නේ? ඒ කියන්නේ දෙවෙනි පියවර. මාස ඒකකයට පොලි. හතරවෙනි එක තමයි මාස ඒකකයට පොලි. ඔය මාස ඒකකයට පොලියම යන්නේ. මේ දෙවෙනි පියවරෙන් කියනවානේ මාසිකව ගෙවන කොටස. මාසයකට ගෙවන ගාන තියෙන්නේ පොලිය නැතුව. ඔය මාසයකට ගෙවන ගාන අපි වැඩි කරනවා 100 ප්‍රතිශතය. යකට 100 දැම්මා ප්‍රතිශතය 124යි. මේ 124 කියලා කියන්නේ අවුරුද්දෙම පොඩි. අපිට හොයා ගන්න ඕනේ එක මාසෙක පොඩි. ඒකෙන් මේක වැඩි කරනවා 12න් එකකින්. හැම ගානකදීම 12න් එකෙන් තමයි ගුණ කරන්නේ. එහෙනම් මතක තියාගන්න ඕනේ මාස ඒකකයට පොලිය තමයි හතරවෙනි පියවර. ඒක හොයාගන්නේ මාසයකට ගෙවන ගාන තියෙනවානේ. මාසයකට ගෙවන කොටස වැඩි කරනවා 100 ප්‍රතිශතයෙන්. මේක වැඩි කරන්න ඕනේ 12න් එකෙන්.
ඒක තමයි මාස ඒකකයට පොලිය. දැන් එතකොට බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා යනවා. ඔව් මේ ඔක්කොගෙම තමයි ගාන හැදෙන්නේ. 12 ඒවා 1යි 24ට 12 ඒවා 2යි 20 දෙකෙන් වැඩි කරපුවාම උත්තරයක් එනවා 40යි. අවුරුදු දෙකක් තිබුණොත් මාස එතකොට 24ක්. අනිවාර්යෙන් මාස වලට හරවලා තමයි ගන්න. හරි. මොන හොඳට මතක තියාගන්න ඉස්සර. ඊට පස්සේ දැන් පියවර 4ක් කරවුවා. පියවර 4 තමයි ඉස්සරහම ගෙවීමට ඇති ඉතිරි මුදල ගෙවන්න තියෙන ඉතිරි මුදල මෙයාගේ පාඩේ වටිනාකම ඉස්සරලාම ගෙවන ගන්න අඩු කරා. ඒකට ආව උත්තරේ 12000ක්. ඊගාවට තමයි මාසිකව ගෙවන කොටස ඒක හොයන්නේ. හරි. ගණන් දෙන්න. බය වෙන්න එපා. මේකෙන් එන්න පුළුවන් අමාරුම ගාන වෙනකම් ගණන් ටික හරි. ඉස්සරලාම ගාන මුදල් තේරුම් ගන්න. ඊට පස්සේ ඔයාලට හැම ගානක්ම හදන්න තියෙනවා. මාසිකව ගෙවන කොටස යන්නේ ගෙවන්න ඉතිරි වෙච්ච ගාන වාරික ගානෙත් බෙදන්න. එතකොට ආවා 2000. ඊට පස්සේ මාස ඒකක ගාන ඒක හොයන්නේ වාරික ගාන දෙකෙන් බෙදලා ඕක වැඩි කරන්න ඕනේ වාරික ගාන ටිකක් එක්ක. ඊට පස්සේ මාස ඒකකයට පොලියම් වෙනවා. මාස ඒකකයට පොලියම් යන්නේ. ඔව් මේ වගන්ති ටික ලියන්න. මාසිකව ගෙවන කොටස වැඩි කරනවා 100 ප්‍රතිශතයෙන්. ඕක වැඩි කරන්න ඕනේ 12 එකෙන්. එතකොට බිංදු දෙකට බිංදු දෙකක් ගන්නවා 12 ඒවා 1යි 24ට 12 ඒවා 2යි 20 ඒවා 2ක් 40යි. ඔව් පේරි 7ටම ලකුණු 10යි. මොකද මේක ලකුණු 10ක් දෙන බේස් ප්‍රශ්න. හරි ඊට පස්සේ ඊගාවට තමයි ගෙවිය යුතු මුළු පොලිය. ගෙවන්න තියෙන මුළු පොලිය තමයි ඊගාවට. ගෙවන්න තියෙන මුළු පොලිය හොයන්නේ. මේ මාසයක කීයක් තිබ්බද? 21යි. එපා. මොනවත් ලියන්න එපා. ඔයාලට පියවරෙන් පියවර හදන විදිය දෙනවා. ඒක නම් කිසිම දෙයක් ලියන්න. මාස ඒකක ගාන කියනවනේ. මේ මාස ඒකක ගාන වැඩි කරනවා එක මාසයකට පොලිය. ඒ කියන්නේ 21 වැඩි කරනවනේ 40. 21 40 වැඩි කරපුවාම 0යි 4 වරක් එක 4යි 4 වරක් දෙකයි. එනවා රුපියල් 840. 12 එකෙන් වැඩි කරන්නේ මේ පොලිය දෙන්නේ අවුරුද්දටම එක මාසයකට වරක් තමයි 12 එකෙන් වැඩි කරන්නේ. හරි. දැන් එතකොට පියවර 1යි 2යි 3යි 4යි 5ක් කරා. පියවර 5 තමයි උන්න අපහු බලා ගන්න. ගෙවීමට ඇති ඉතිරි මුදල ඒක හොයවුවේ පාඩේ වටිනාකමින් ඉස්සරහාම ගෙවපු ගාන අඩු කරමු. ඊට පස්සේ හොයවුවේ මාසිකව ගෙවන කොටස. ඒක හොයවුවේ ගෙවන්න ඉතිරි ගාන වාරික ගානින් බෙදලා. මාස ඒකක ගාන හොයවුවා. මාස ඒකක ගාන හොයවුවේ වාරික ගාන දෙකෙන් බෙදලා ඕක වැඩි කරා වාරික ගාන දෙකක් එකතු කරා. ඒතර මාසික ගාන 21යි. ඊට පස්සේ මාස ඒකකයට පොලිය. මේ මාස ඒකකයට පොලිය හොයන්නේ මාසිකව ගෙවන මුදල තියෙන ගෙවනි පොලිමේ තියෙන. ඒ මාසිකව ගෙවන මුදල වැඩි කරනවා 100 ප්‍රතිශතයෙන්. ප්‍රතිශතය දෙන්නේ අවුරුද්දටම මාසයකට බලන්න තමයි මේක 12 එකකින් වැඩි කරන්නේ. හැම ගානකදීම 12 එකකින් වැඩි කරන්න ඕනේ. මොකද පොලිය දෙන්නේ මේ ගණන්වල අවුරුද්දට. ඊට පස්සේ ගෙවිතු මුළු පොලිය ඒ ගෙවන්න තියෙන මුළු පොලිය යන්නේ මාස ඒකක ගාන එක මාසයකට පොලියෙන් වැඩි කරන්නේ. ඒතර 21 වැඩි කරා 40 840ක් ආවා. ඊගාවෙක තමයි ගෙවිය යුතු මුළු මුදල. ගෙවන්න තියෙන මුළු මුදල. ගෙවන්න තියෙන මුළු මුදල හොයාගන්නේ මේ ගෙවන්න ඉතිරි වෙලා තියෙන 12000ට එකතු කරන්න ඕනේ පොලිය 840යි. 12000යි 840යි එකතු කරාම 12840යි. ඊට පස්සේ අන්තිම එක වාරිකයට වටිනා. ඔය වාරිකයේ වටිනා කියන්නේ ගෙවන්න ඉතුරු නාට්‍යම මුළු මුදල 12840. ඒක බෙදන්න ඕනේ වාරික ගණන 6. වාරික ගානින් හොයන්නේ
12846 බෙදන්න ඕනේ. බෙදපුවාම 12ට 6 2යි 8ට 6 1යි 2ක් ඔයි. ඊට පස්සේ 24ට 6 4යි විතරයි. එහෙනම් වාරිකයක වටිනාකම එනවා රුපියල් 2140ක්. ඔන්න වාරිකයක වටිනාකම වෙන කඩේට යද්දි කඩේ මිනිස්සයා මේ ටික හදාගෙන ඉන්නේ. ඒකයි එයා කියන්නේ රුපියල් 20000යි. ඉස්සල්ලාම 8000ක් ගෙවලා ඉතුරු ටික 2140 ගානේ 6කට ගෙවන්න කියලා අපිට කියනවා නේද කඩේට ගෙවුවා. ඒ මෙන්න මේ විදිහට හදාගෙන යා ඉන්නේ. ඒකල තමයි අපිට කියන්නේ මෙන්න මෙහිමයි හදන්නේ. මෙමයි මාණ්ඩේට ගෙවන්නේ. එහෙනම් මතක තියාගන්න මේ ගණනක් හදද්දී පියවර 7ක් මේ පියවර 7ම අනිවාර්යෙන් ලියලා තමයි ගණන හදන්නේ. එතකොට තමයි අපිට සම්පූර්ණ ලකුණු ටික හම්බ වෙන්නේ. එහෙනම් පියවර 7ක් තියෙනවා. උන් ආපහු බලන්න. ඉස්සෙල්ලාම එළිමට ඇති ඉදිරි මුදල මේ ගෙවන්න තියෙන ඉතිරි මුදලම යන්නේ. පාණ්ඩේ වටිනාකමේ ඉස්සෙල්ලාම ගෙවුම් අඩු කරා. ඒතර උත්තරය 12000. ඊට පස්සේ මාසිකව ගෙවන කොටසම යන්නේ. ගෙවන්න ඉතිරි වෙච්ච ගාන වාරික ගානින් බෙදන්න. එහෙනම් 12000ක් විතරුයි. ඒක වාරික 6යි. 12000 6න් බෙදුවම උත්තරේ 2000යි. ඊට පස්සේ මාස ඒකක ගණන මාස ඒකක ගාන හොයාගන්න වාරික ගාන දෙකෙන් බෙදලා මේක වැඩි කරන්න ඕනේ වාරික ගාන දෙක එකතු. එහෙනම් වාරික 6යි 6 දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕනේ 6 ටිකක් එකතු කරලා. එතකොට උත්තරේ එනවා 6 දෙකෙන් බෙදපුවාම 3යි 6යි 1යි 7යි. 3 බලක් 21යි. ඊට පස්සේ මාස ඒකකයට කොළිය. මේ මාස ඒකකයට කොළිය කියන්නේ මාසිකව ගෙවන කොටස වැඩි කරනවා 100%. රුපියල් දාන්න ඕනේ 100%. ඕක වැඩි කරන්න ඕනේ 12 එකකින්. ඒතර උත්තරය ආවා 0.2කට 0.2යි 12 එකයි 24ට 1යි 20 2ක් 40යි. ඊට පස්සේ ගෙවන්න තියෙන මුළු පොලිය හොයාගන්නේ මාස ඒකක ගණන මාස ඒකකයට පොලිය වැඩි කරනවා. ඒක උත්තරය ආවා 840ක්. ඊට පස්සේ ගෙවන්න තියෙන මුළු මුදල හොයාගන්නේ මේ ගෙවන්න ඉතිරි වෙච්ච ගානට පොලිය එකතු කරලා 12840යි 12840යි අන්තිම එක වාරිකයක වටිනාකම ඒක හොයාගන්නේ අර ගෙවන්න තියෙන මුළු මුදල වාරික ගානෙන් බෙදන්න 12840යි කියනවා උත්තරේ එනවා රුපියල් 2140යි. හරි මේක තමයි ගාන හතරවෙනි. දැන් ඔයාලා මේ ගාන ලියන්න එපා. මම ඔයාලට දෙනවා මේ ගාන හදන පියවර 7යි ඒ පියවර 7 හදන්නේ කොහොමද කියන්නේ. හරි. ලියවන්නේ මාතෘකාව ඔයාලා වාරිකයක වටිනාකම සෙවීම කියලා වාරිකයක් කියන්නේ මාස. හරි. ලියන්න ඉස්සෙල්ලාම ඔයාලා මාතෘකාව ලියලා ඉන්නේ හැමෝම හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම කියන මාතෘකාව ලියලා ඉන්නේ හැමෝම. right. ලියන්න ඉස්සෙල්ලාම පළවෙනි එක. මම දෙන්නේ මේ විදිහේ ගානක් හදන පියවර ටික කියන්නේ ස්ට්‍රක්චර් කොහොමද මේ ගණන් හදන්නේ. ඉස්සෙල්ලාම ලියන්න ගෙවීමට ඇති ඉතිරි මුදල. ඉස්සෙල්ලාම ලියන්න පළවෙනි එක. ගෙවීමට ඇති ඉතිරි මුදල. ඒක හොයන විදිහ තමයි දෙන්නේ ඈ. ගෙවීමට ඇති ඉතිරි මුදල. සමාන කිරීම දාලා ඔයාලා ලියන්න ඉස්සරහින්. ගෙවීමට ඇති ඉතිරි මුදල සමානයි පාණ්ඩේ වටිනාකම පාණ්ඩේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල යන ගෙවීමට ඇති ඉතිරි මුදල සමානයි. ප්‍රශ්නයක් නෑ. ඔයාලා මාතෘකාව ලියලා තියෙන්නේ හීනවන ශේෂ ක්‍රමයේ යටතේ වාරිකයක වටිනාකම සෙවීම කියලා. මම දෙන්නේ වාරිකයක වටිනාකම හොයන්නේ කොහොමද කියන ස්ට්‍රක්චර් එක. ඊට පස්සේ ඔයාලට පස්සේ මම ගාන දෙන්න. හරි. මම ඉස්සරහට
ගෙවීමට ඇති ඉතිරි මුදල. ලියා ගන්න හැමෝම ගෙවීමට ඇති ඉතිරි මුදල සමානයි භාණ්ඩයේ වටිනාකම කියන්න භාණ්ඩයේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල කියන්න භාණ්ඩයේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල පස්වෙනි මගන්තිය ලියමු හැමෝම ලියලා ඉවරයි ඉතින් ගෙවීමට ඇති ඉතිරි මුදල සමානයි භාණ්ඩයේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල හැමෝම මේක ලියලා ඉවරයිද ලියලා ඉවර නම් මැසේජ් එකක් දාන්න ඔව් හැම ගානක්ම හදන්නේ මේ විදිහට ගෙවීමට ඇති ඉතිරි මුදල සමානයි භාණ්ඩයේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල හරි ලියන්න දෙවනි පියවර මාසිකව ගෙවන කොටස ලියන්න දෙවනි එක මාසිකව ගෙවන කොටස ලියන්න මාසිකව ගෙවන කොටස උදාහරණ මොනවද කියන්නේ පියවර ටික විතරයි ඒක හදන්නේ කොහොමද එච්චරයි මොනවද ලියන්නේ මාසිකව ගෙවන කොටස සමානයි මාසිකව ගෙවන කොටස සමානයි ගෙවීමට ඇති ඉතිරි මුදල ගෙවීමට ඇති ඉතිරි මුදල යටින් ඉරක් ගහන්න බෙදීම කියන්න මාසිකව ගෙවන කොටස සමානයි ගෙවීමට ඇති ඉතිරි මුදල බෙදීම වාරික ගණන ගෙවීමට ඇති ඉතිරි මුදල බෙදීම වාරික ගණන හරි අපේ විභාගෙ කියන්න බෑ තවත් කල් යනවා හරි ත්‍රිකෝණ අංග සමීකරණ ඉස්සරහට හරි එතන පියවර දෙකක් කියනවා ගෙවීමට ඇති ඉතිරි මුදල ඒක හොයන්නේ භාණ්ඩයේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල ඒක ඉවරයි දෙවැනියට මාසිකව ගෙවන කොටස ඒක හොයන්නේ ගෙවීමට ඇති ඉතිරි මුදල බෙදීම වාරික ගණන ගෙවීමට ඇති ඉතිරි මුදල බෙදීම වාරික ගණන ටික ලියලා ඉවරයි නේද හැමෝම නෑ ක්‍රමයන් ටික තාම කරන්නේ අපි ජ්‍යාමිතිය කරන්නේ ජ්‍යාමිතිය කියලා වෙනම ටික කරන්නේ හරි ඊට පස්සේ ලියන්න තුන්වෙනි එක ලියන්න මාස ඒකක ගණන තුන්වෙනි එක ලියන්න මාස ඒකක ගණන හරි මේ පාඩමේ තමයි වැලිපොලියක් තියෙන්නේ අනිවාර්යෙන් කරන්න මාස ඒකක ගණන ලියන්න මාස ඒකක ගණන සමානයි මාස ඒකක ගණන හොයන්නේ වාරික ගණන දෙකෙන් බෙදලා වැඩි කරනවා වාරික ගණන එකතු කිරීම මේ ලියන්න අප්පාල ලියා ගන්න ලියන්න මාස ඒකක ගණන සමාන වාරික ගණන බෙදීම දෙකට වැඩි කිරීම
වාරික ගණන එකතු කිරීම 1. ලියන්න. මාස ඒකක ගණන සමානයි වාරික ගණන බෙදීම 2 ගුණ කිරීම වාරික ගණන එකතු කිරීම 1. වාරික ගණන එකතු කිරීම මාස ඒකක ගණන සමාන වාරික ගණන බෙදීම 2 ගුණ කිරීම වාරික ගණන එකතු කිරීම 1. අපිට පියවර 3යි. මාස ඒකක ගණන සමානයි වාරික ගණන බෙදීම 2 වැඩි කිරීම වාරික ගණන එකතු කිරීම 1. පියවර 3ක් කියලා දුන්නා. පළවෙනි එක තමයි ගෙවීමට ඇති ඉදිරි මුදල එක හොයන්නේ භාණ්ඩයේ වටිනාකමින් ඉස්සල්ලාම ගෙවපු ගාන අඩු කරා. ඒ කියන්නේ ඔයාලා ලියලා ඇති භාණ්ඩයේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල. දෙවෙනි එක මාසිකව ගෙවන කොටසම යන්නේ ගෙවීමට ඇති ඉතිරි මුදල බෙදීම වාරික ගණන. තුන්වෙනි එක මාස ඒකක ගණන සමානයි ඒක හොයපු විදිහ ලියා ගන්න. වාරික ගණන බෙදීම 2 වැඩි කිරීම වාරික ගණන එකතු කිරීම 1. හැමෝම ඔය පියවර 3 ලියලා ඉවරයි නේද? හරි මම ඉන්නේ ගම්පල. ගම්පහ නෙවෙයි ගම්පල. හරි. දැන් පියවර 3 ලියලා ඉවරයි. හරි. ලියන්න ඊගාවට. ලියන්න 4 වෙනි එක මාස ඒකකයට පොලිය. ලියන්න මාස ඒකකයට පොලිය. 4 වෙනි එක ලියන්න මාස ඒකකයට පොලිය. මාස ඒකකයට පොලිය. මම මේක උඩින් ලියන්න හොයන්නේ කොහොමද කියන්න මේ හතුව. මාස ලියන්න මාස ඒකකයට පොලිය සමානයි මාසිකව ගෙවන කොටස වැඩි කිරීම 100%. වැඩි කිරීම 12%. ඔන්න මම උඩින් ලියවුවා. මාස ඒකකයට පොලිය සමානයි. එන උඩින් ලියලා තියෙන බලන්න. මාසිකව ගෙවන කොටස වැඩි කිරීම 100%. ඒ කියන්නේ යටට 100 දැම්මා උඩට ප්‍රතිශතය. මේක ගුණ කිරීම 12න් 1. 12න් 1 දාන්නේ මේ පොලිසියේ හැම වෙලාවෙම අවුරුද්දට මේක ගණන් හදන්නේ මාසයකට ඒක හින්දා 12න් 1 වැඩි කරනවා. මාස ඒකකයට පොලිය සමානයි මාසිකව ගෙවන කොටස වැඩි කිරීම යටට 100 දැම්මා උඩට ප්‍රතිශතය ඒක වැඩි කිරීම 12න් 1. මාස ඒකකයට පොලිය සමානයි මාසිකව ගෙවන කොටස වැඩි කිරීම 100%. ඔක වැඩි කිරීම 12න් 1. හරි. ලියාගෙන ඉවරද හැමෝම? පඩ ගැන හැමෝම ලියාගෙන ඉවරද කොහොමද? මාස ඒකකයට පොලිය හොයන විදිහ ලියාගෙන ඉවරද? හරි. මාස ඒකකයට පොලිය සමානයි මාසිකව ගෙවන කොටස වැඩි කිරීම 100%. ඔක වැඩි කිරීම 12න් 1. හරි. හැමෝම ලියාගෙන ඉවරයි. හරි. ලියන්න ඊගාව එක. ඊගාව පියවර ලියන්න. ගෙවිය යුතු
මුළු පොලිය ලියන්න ඊගාව පොලිය ගෙවිය යුතු මුළු පොලිය ගෙවිය යුතු මුළු පොලිය ලියන්න ගෙවිය යුතු මුළු පොලිය සමානයි ගෙවිය යුතු මුළු පොලිය සමානයි මාස ඒකක ගණන වැඩි කිරීම ලියන්න මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය ගෙවිය යුතු මුළු පොලිය සමානයි මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය ලියාගෙන ඉවරයිනේ ගෙවිය යුතු මුළු පොලිය සමානයි මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය එතකොට පියවර 5 ඔයාලා ලියලා ඉවරයි right ලියන්න ඊගාව පියවර ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල ලියන්න ගෙවිය යුතු මුළු මුදල සමානයි ගෙවිය යුතු මුළු මුදල සමානයි ගෙවීමට ඇති ඉතිරි මුදල ගෙවීමට ඇති ඉතිරි මුදල ගෙවීමට ඇති ඉතිරි මුදල එකතු කිරීම මුළු පොලිය ගෙවීමට ඇති ඉතිරි මුදල එකතු කිරීම මුළු පොලිය ගෙවිය යුතු මුළු මුදල සමානයි ගෙවීමට ඇති ඉතිරි මුදල එකතු කිරීම මුළු පොලිය හැමෝම ලියාගෙන ඉවරයි නේද? උතර පියවර 6ක් ලියලා ඉවරයි. හරි. ලියන්න අන්තිම පියවර. වාරිකයක වටිනාකම. ලියන්න වාරිකයක වටිනාකම. ක්ලාස් එක ඉවර වෙන්නේ 12ට. ලියන්න වාරිකයක වටිනාකම. ලියන්න වාරිකයක වටිනාකම සමානයි වාරිකයක වටිනාකම සමානයි ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල ගෙවිය යුතු මුළු මුදල බෙදීම වාරික ගණන වාරිකයක වටිනාකම සමානයි ගෙවිය යුතු මුළු මුදල බෙදීම වාරික ගණන ලියන්න වාරිකයක වටිනාකම සමානයි ගෙවිය යුතු මුළු මුදල බෙදීම
වාරික ගණන. හරි තාම සමීකරණ පාඩම එහෙම කරේ නැහැ. ඔය ඉස්සරහට කරනවා. හරි. දැන් මේ බලා ගන්නවා ආපහු ඔන්න පියවර ටික. පියවර 7ම හැමෝම ලියාගෙන ඉවරයි. ආපහු බලන්න හරිද කියලා. ඉස්සෙල්ලාම ගෙවීමට ඇති ඉතිරි මුදල හරි. මේ ටික පියවර ටික ආපහු චෙක් කරලා බලලා ඔයාලට ගානක් දෙන්න. හරි. බලමු ඉස්සෙල්ලාම ගෙවීමට ඇති ඉතිරි මුදල ඒක හොයවුවේ පාණ්ඩයේ වටිනාකම අඩු කිරීම පළමුව ගෙවන මුදල. දෙවෙනි එක මාසිකව ගෙවන කොටස හොයන්නේ ගෙවීමට ඇති ඉතිරි මුදල බෙදීම වාරික ගණන. මාස ඒකක ගණන ඒ මාස ඒකක ගණන කියලා කියවුවේ ගෙවන්න ඉතිරි වෙන වාරික ඔක්කොගේම එකතුවට. ඒක හොයන්නේ වාරික ගාන දෙකෙන් බෙදලා ඒක වැඩි කරන්න ඕනේ වාරික ගානට එකක් එකතු කරලා. හතරවෙනි එක මාස ඒකකයක පොලිය. ඒක හොයන විදිහ මාසිකව ගෙවන කොටස වැඩි කිරීම යටට 100 දාලා උඩට ප්‍රතිශතය ඒක වැඩි කිරීම 12න් 1. මාසිකව ගෙවන කොටස වැඩි කිරීම 100 ප්‍රතිශතය උඩට වැඩි කිරීම 12න් 1. ඊට පස්සේ ගෙවිය යුතු මුළු පොලිය යවුවේ මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය. මාස ඒකක ගණන වැඩි කිරීම මාස ඒකකයට පොලිය. ඊට පස්සේ ගෙවිය යුතු මුළු මුදල හොයවුවේ ගෙවීමට ඇති ඉතිරි මුදල එකතු කිරීම මුළු පොලිය. ගෙවීමට ඇති ඉතිරි මුදල එකතු කිරීම මුළු පොලිය. ඊට පස්සේ වාරිකයක වටිනාකම හොයන්නේ ගෙවිය යුතු මුළු මුදල බෙදීම වාරික ගණන. ගෙවිය යුතු මුළු මුදල බෙදීම වාරික ගණන. ඔන්න ඔහොමයි පියවර. දැන් හැමෝටම පියවර 7 තේරුණානේ හොයන විදිහ. හැමෝම මේක ලියාගෙන ඉවරයිනේ පියවර 7. ඉවරයි නේද? සතියක් දාන්න බලන්න ගානක් වෙන්නේ නැහැ. හරි. ලියමු ගාන. හරි. හැමෝම ලියාගෙන ඉවරයි. right. ගානක් දෙන්න. ගානක් ලියන්න. රුපියල් 20000ක භාණ්ඩයක් ලියන්න ගාන. රුපියල් 20000ක භාණ්ඩයක්. ඔව් ගාන තමයි හදන්නේ. ඔව් මාසික වාරිකයක් හදන්නේ. right. ගාන දෙන්න. ලියන්න ඉස්සලාම රුපියල් 20000ක් වටිනා භාණ්ඩයක් රුපියල් 20000ක් වටිනා භාණ්ඩයක් රුපියල් 20000ක් වටිනා භාණ්ඩයක් පළමුව රුපියල් 8000ක් ගෙවා පළමුව රුපියල් 8000ක් ගෙවා පළමුව රුපියල් 8000ක් ගෙවා පළමුව රුපියල් 8000ක් ගෙවා ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ
124ක ඉතිරිය තීනවන ශේෂ ක්‍රමයේ යටතේ 124ක වාර්ෂික පොලියට 124ක වාර්ෂික පොලියට 124ක වාර්ෂික පොලියට වාරික 6කින් වාරික 6කින් වාරික 6කින් ගෙවිය යුතුය වාරික 6කින් ගෙවිය යුතුය ඔබ මේ හදපු ගමන් තමයි දෙනිස වාරික 6කින් ගෙවිය යුතුය වාරිකයක වටිනාකම සොයන්න වාරිකයක වටිනාකම සොයන්න වාරික 6කින් ගෙවිය යුතුය වාරිකයක වටිනාකම සොයන්න හරි ඔයා ගාන තනියම හදන්න පියවර ටිකක් තියෙනවානේ බෝඩ් එකේ මම ගාන හදන්නනේ තියෙන්නේ බලන්න තනියම ගාන හදලා මේ විතරේ ගන්න හදන විදිය දෙනවානේ කොහොමද මේක තරම් කියන්නේ වාර දිනන තියෙන ස්ට්‍රක්චර් රයිට් ඒ විදිහට බලලා ගාන හදන්න හදලා බලන්න මම බෝඩ් එකේ හදලා තියෙන්නේ ඒකත් එක්ක උත්තරේ නවතද රයිට් ගාන දුන්නේ රුපියල් 20000ක් වටිනා භාණ්ඩයක් පළමුව රුපියල් 8000ක් ගෙවා ඉතිරිය ඊනවන ශේෂ ක්‍රමයේ යටතේ 124ක වාර්ෂික පොලියට වාරික 6කින් ගෙවිය යුතුය වාරිකයක වටිනාකම ඔබ තමයි දීපු ගාන ඔව් ඉන්ඩෙක්සර් දෙක නම ඉන්ඩෙක්සර් සයින්ස් කරනවා මම බලලා හැමෝම ගෲප් එකේ ඉන්නවනේ
හැමෝම ගාන තනියම හැදේ. හරි ගෲප් එකේ නැති අය ඉන්නවා නම් ඔයාලගේ නමයි පන්තියයි ඉස්කෝලේයි මගේ නම්බර එක නේ මම දෙන්න. 7යි 9යි 64යි 524. බිංදුවයි 7යි 1යි 19යි 64යි 534. මේ නම්බර එකට වාගේ 9යි පන්තියයි ඉස්කෝලේ මැසේජ් එකක් දාන්න. ඒතර ඔයාලව අනිවාර්යෙන් ගෲප් එකට සම්බන්ධ කරනවා. ගෲප් එකේ නැති අය ඉන්නවා නම් දන්නේ. හරි. ඔක්කොම අපේ දාන්න. 0.71යි 19යි 64යි 534 මේ මගේ නම්බර එක. මම මට දාන්න මැසේජ් එකක්. මගේ නමයි පන්තියයි ඉස්කෝලේ. ඒතර ඔයාලව ගෲප් එකට ගන්න. හරි. ගාන හදලා ඉවරද කියන්නේ හැමෝම? කියන්නේ හැමෝම ගාන හදලා ඉවරද? සමාන්තර ශ්‍රේණි පාඩම ඔයාලට කරවුවා. දැන් 10ට ආපහු සමාන්තර ශ්‍රේණි පාඩම ගන්න. ඒතර මම ලින්ක් එක දාන්නම්. එතකොට මේ පාඩමට හිතට නැති කට්ටියට හරි. මේ ගාන හදාගෙන ඉවරද හැමෝම? තාම හදන අය ඉන්නවද? හරි තව ගානක් දෙන්න තමයි. හරි ඉක්මනින් හදාගන්නකො. හදාගන්න අය ඉන්නවරුනේ. හරි ඉක්මනින් හදාගන්නකො. ඊට පස්සේ ගානක් දෙන්නම් තනියම හදන්න. දැන් ඔයාලට පුළුවන් තනියම හදන්න පුළුවන්. දහය වසරේ ප්‍රතිශත පාඩම් කරවුවා. මේ දවස්වල ඉවර කරේ පාඩම්. ඔව් වගන්ති අනිවාර්යයෙන්ම දෙයක්. වගන්ති දීපුවාම ගාන වරදින්නේ නැහැ. මොකද ලකුණු 10ක් ගන්න පුළුවන් ලේස් ප්‍රශ්නයක්. තෝරගන්න වෙන ප්‍රශ්නයක්. right. ත්‍රිකෝණ පාඩම කරන්න. හැම පාඩමක්ම 22කට බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඔයාලට කළා. ඔයාලට කියලා දෙන විදිහේ ප්‍රශ්නයක් නැත්නම් හොඳට තේරෙනවා නම් අනිවාර්යයෙන්ම අපිත් එක්ක ඉන්න ඉස්සරහට. අපි ඔයාලට පාඩම් ටික ඔක්කොම කරලා දෙමු. කොටස් වශයෙන් නෙමෙයි මම දුන්නේ. ඔව් සම්පූර්ණ ගාන ලකුණු 10ක් ගන්න. ඔයාලා විභාගයට අනිවාර්යයෙන්ම ලකුණු 10ක්. අපි වස් තිරක් කරනවා. අපි පන්තිරක් කරන අර මේ නම්බර එකට මම මැසේජ් එකක් දාන්න. එතකොට ඒ පන්තියත් එක්ක ඒකට ආරට ගුගල් දෙන්න. ජනවාරි සමහර විට තමයි එක්සෑම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාර තිබ්බා වගේම පෙබරවාරි අන්තිමේට කොහොම මාර්ක් වලට යන්න. හරි බැල්පොලිය පාඩම තව කරන්න තියෙනවා. සුළුපොලිය පාඩම නම් කරවුවා. ඒකේ වර්ක් රෙකෝඩ් ටික දෙන්න. ඔව්. 6 7 8 9 10 11 12. පීජී භාගත් කරන්න බෑ.
ඔයාලට බෑ කියන පාඩම් ටික අනිවාර්යෙන් අංක කරලා දෙන්න නේ. හරි. දැන් මේ ගාන හැමෝම ලියාගෙන ඉවරයි. හරි. ඔව් මේ වගේ ප්‍රශ්න තමයි. මම දෙන්නම් ප්‍රශ්නයක්. මේ වගේම තමයි. හරි. හැමෝම හදාගෙන ඉවරයි. grade 7 කරනවා. ඔයාලට O level විභාගයට එන හැම පාඩමක්ම තව කරන්න තියෙනවා ඉස්සර. දැන් ඔයාලට කරලා ඉවර කරවුවේ සමාන්තර ශ්‍රේණී ඉවරයි. ඊට පස්සේ ලඝු ගණක කරලා ඉවරයි. දේවපද ප්‍රකාශන පාඩම කරලා ඉවරයි. ඊට පස්සේ මේ දැන් ප්‍රතිශතකයේ වාරිකයේ වටිනාකම. අනිත් හැම එකක්ම ඉස්සරහට දෙනවා කරා. කුලක සම්භාවිතාව ප්‍රස්ථාර මැල්පොලිය ඒ හැම එකක්ම ජ්‍යාමිතිය මුලින් ඉඳන් ඔයාලට කියලා තියෙනවා. ජ්‍යාමිතිය වලට වෙනම ටියුට් එකක් හදලා තියෙනවා ඔයාලට. ඒ කියන්නේ ජ්‍යාමිතිය පටන් ගන්න පතේ පන්තියේ නම් කොහොමද ජ්‍යාමිතිය හදාගෙන යන්නේ කියන්නේ බේසියෙන්ම හදලා දෙන්න. පාඩමක් විදිහට ටියුට් එක හදලා තියෙනවා. ඒකින්ද ඒ ටියුට් එක කරපුවාම කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාලට ජ්‍යාමිතිය කියන්නේ කේම. හරි. ක්ලාස් 20 20 ටික ඔයාලට දෙන්න. හරි. ලඝු ගණක කරන්න. හරි. මේ පාඩම ඉවර කරලා ලඝු පාඩම. right. ලියන්න මේ ගාන. හරි. ඔයාලට මම කියලා දෙන එක ප්‍රශ්නයක් නැත්නම් හොඳට තේරෙන්න. පිට එක ගෲප් එකට සම්බන්ධලා ඉන්න හැම පාඩම ඔයාලට දෙන්න කියලා. හරි. YouTube දෙන්න මේ. හරි. ලියන්න මේ ගාන. හරි. කුලක පාඩම අනිවාර්යෙන් කරන්න. right. ලියන්නකෝ. රුපියල් 45000ක් වටිනා මේ ගාන තනියෙන් නැහැ. රුපියල් 45000ක් වටිනා රුපියල් 45000ක් වටිනා රුපියල් 45000ක් වටිනා රූපවාහිනියක් රුපියල් 45000ක් වටිනා රූපවාහිනියක් පළමුව රුපියල් 15000ක් ගෙවා පළමුව රුපියල් 15000ක් ගෙවා පළමුව රුපියල් 15000ක් ගෙවා ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ 124ක 124ක වාර්ෂික පොලියට 124ක වාර්ෂික පොලියට 124ක වාර්ෂික පොලියට වාරික 6කින් ගෙවිය යුතුය වාරික 6කින් ගෙවිය යුතුය
වාරික 6කින් ගෙවිය යුතුය. ආපහු ගන්න දෙයක්. බලන්න හරිද කියලා. රුපියල් 45000ක් වටිනා රූපවාහිනියක්. පළමුව රුපියල් 15000ක් ගෙවා. ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ. ඉතිරිය හීනවන ශේෂ ක්‍රමයේ යටතේ. 124ක 124ක වාර්ෂික පොලියට වාරික 6කින් ගෙවිය යුතුය. වාරික 6කින් ගෙවිය යුතුය. වාරිකයක වටිනාකම සොයන්න. පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මෙසේ. වාරිකයක වටිනාකම සොයන්න. වාරිකයක වටිනාකම සොයන්න. වාරිකයක වටිනාකම සොයන්න. තනියම ගාන හදන්න. පාණ්ඩේ වටිනාකම රුපියල් 45000 රූපවාහිනිය වටිනාකම. ඉස්සලාම ගෙවන්නේ රුපියල් 15000ක්. 124යි අවුරුදු දෙකපොළි. වාරික 6කින් ගෙවී යුතුය. අයිත් හොඳයි නේද? අන්න හොඳට තමයි. ඔව් නිවාඩු දවස් ටිකේ හැමදාම මේ සන්තල් දෙක ක්ලාස් එකක් කරනවා 10 12. ඊට පස්සේ තව ක්ලාස් එකක් දානවා දැන්. පේපර් ක්ලාස් එක රැක් කරන්න. හරි පේපර් ක්ලාස් එක මම මැසේජ් එකක් දාන්න ගෲප් එකට. පේපර් ක්ලාස් එක අනිවාර්යයෙන් මේ සතිය පටන් ගන්න. ඔයාලගේ ළමයි පන්තියයි ඉස්කෝලේ මට මැසේජ් එකක් දාන්න. ඊට පස්සේ මම ගෲප් එකේ ලින්ක් එක ඔයාලට එවන්නම්. හරි ගාන හදමු අපි. බලමු උත්තර එනවද? තාම ගාන හදලා ඉන්නවද? නැත්නම් මම කරා. කියන තාම ගාන හදලා ඉන්නවා. හරි බලමු. හරි හදනවානේ හරි හදන්න. හදලා ඉවර කට්ටිය ආපහු පොඩ්ඩක් බලන්න පියවර ටිකක් එක්ක සුළු කිරීම එහෙම වැරදිලා තියෙනවද? බලන්න මේ බලන්න පියවර එකින් එක සම්බන්ධයි පියවරින් පියවර සම්බන්ධයි. ඒකින්ද කොහේ හරි පියවරක් වැරදුනොත් යටින් එන උත්තර වරදිනවා. ඒකින්ද ආපහු කුටි වෙලාවක් අරගෙන විනාඩියක් විතර ආපහු මුලින් ඉඳන් බලන්න. සුළු කිරීම ටික හරිද? වැඩි කරා හරිද? බෙදවුවා හරිද? මේ ටික හරියට කරා නම් දරේනවා.
බලමු තාම මම ගාන හිතුවේ නෑ මම බෝඩ් එකේ ගාන හදනවා ඊට පස්සේ බලමු කාගෙද හරි කාගෙද වැරදි හරි ඒකකින් තව චුට්ටි වෙලාවක් අරගෙන විනාඩියක් දෙකක් ආපහු මුලින් නම් බලන් ඉන්න පියවර හරියද පියවර හතක් තියෙනවද ඊට පස්සේ බෙදපුවා හරියද වැඩි කරපුවා හරියද බලන්න චෙක් කරන්න ඔයාලට මේක අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඔයාලට මේක අනිවාර්යයෙන්ම සමහරවිට මේ විදිහට මම මේකේ කොටස් දෙකක් යන එකක් වාරිකයේ වටනක්ම යන ආයනවා වාර්ෂික පොලි අනුපාතයෙන් යන ඔය දෙකෙන් තමයි මුටින් ගානක් එන්නේ අනිවාර්යයෙන්ම මේ පාර වලට වාරිකයේ වටනක් වෙන්නේ හරිද හැමෝම ඉවරයි තව හදනයි ඉන්නවා කියන්නේ වගන්ති ටික කියනවා නේ අනිවාර්යයෙන්ම වගන්ති ටික කියනවා හරි උත්තරේ හරිද කියලා බලන්න මම හදන්නම් ඊට පස්සේ බලමු ඔයාලගේ උත්තරේ හරිද ඔව් පේපර් ගාන්ස් කරගෙන වෙන ගෲප් එකක් හදන්න හරි බලමුකෝ එදී ඔන්න ඉස්සලාම බලන්න ඔව් මේ පියවර හත හදන්න හැමෝම ඉවරයි නේ බලමු ඉස්සලාම ගෙවීමට ඇති ඉතිරි උත්තර රුපියල් 45000යි භාණ්ඩයේ වටිනාකම ඉස්සලා හැමෝම ගෲප් එකට සම්බන්ධ වෙන්න ගෲප් එකට සම්බන්ධ වුණාට පස්සේ මම ගෲප් එකට ලින්ක් එක දාන්නම් පේපර් ක්ලාස් එකේ ලින්ක් හරි හරි ඒ බලන්නකෝ ගෙවීමට ඇති ඉදිරි මුදල හොයාගන්නේ භාණ්ඩයේ වටිනාකම රුපියල් 45000යි මේකෙන් අඩු කරන්න ඕනේ ඉස්සල්ලාම ගෙවන ගාන 15000යි 45000න් 15000 අඩු කරපුවම උත්තරේ 1000යි කියලා ඔයාලට ඇවිත් පළවෙනි පියවර හරිනම් හරියට දෙවෙනි එක මාසිකව ගෙවන කොටස ප්‍රයත්නයි 30000 බෙදන්නේ වාරික 6 30000 6 බෙදුවාම උත්තරය වෙන්නේ රුපියල් 7000 හැමෝගෙම මේ පියවර දෙක හරියටි කියලා මම හිතනවා හරිනේ right තුන්වෙනි එක තමයි මාස ඒකක ගණන මාස ඒකක ගණන හොයන්න ඔයාලට කියලා දුන්නා වාරික ගණන දෙකෙන් බෙදලා වැඩි කරන්න කියවුවා වාරික ගණන දෙකක් කියලා ඒ කියන්නේ 6 දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕනේ 6 ටිකක් විතර 6 දෙකෙන් බෙදුවාම 3යි 6යි 1යි 7යි 41යි හරිනම් හරියට ඊට පස්සේ හොයාගන්න ඕනේ මාස ඒකකයට පොලිම මාස ඒකකයට පොලිම වෙන්නේ කියලා දුන්නා මේ දෙවෙනි පොලිමට එන මාසිකව ගෙවන කොටස
වැඩි කරනවා 100 ප්‍රතිශතය 124යි. මේක වැඩි කරනවා 12 නේ. බිංදු දෙකට බිංදු දෙකක් කැපිලා ඉන්නවා. 12 එකයි 24ට 12 ඒවා දෙකයි. 50 ඒවා දෙකක් 100. එහෙනම් මාස එකකයට පොලි එනවා රුපියල් 100ක්. මේ පියවර ටික 1 2 3 4යි. ඕ පියවර 4ම හරි කටි. පියවර 4ක් දැන් මම හදවුවා. ඕ පියවර 4ම හරියයි. හරි. එන්න ප්‍රශ්නයක් නෑ වල. right ඊගාව එක. ගෙවී යුතු මුළු පොලිය මාස එකක 21යි. 21 100න් වැඩි කරන්න ඕන. උත්තරේනවා 2100. පියවර 5යි. පහම ඔයාලගේ හරි. ඊට පස්සේ ගෙවිය යුතු right ගෙවිය යුතු මුළු මුදල ගෙවන්නේ ඉතුරු වෙනවා තිබ්බා රුපියල් 30000. ඒකට එකතු කරා 2100ක්. කියක් ආව 30000ට 2100ක් එකතුවා 2100යි රුපියල්. පියවර 6ම හරියයි. ඔව්. තව එකයි. පියවර 6ම හරියයි. right අන්තිම එක වාරිකයක වටිනාකම 32100. ඒ දන්නවනේ 6. 32100 බෙදපුවාම එන උත්තරේ 32100. බෙදන්නවනේ 6. මට සමහර අයගේ මේක වැරදිලා තියෙනවා. ඒකයි මම මිනිත් බෙදන්නේ. 32ට 6 ඒවා. 5යි. 6 වරක් 5ක් 30යි. දෙකක් විතර. මේක පළලහාට ගන්න. 21ට 6 ඒවා 3යි. 6 ඒවා 3ක් 18යි. 3ක් විතරයි. මේ බිඳුව ගත්තාම 30ට 6 5යි. 30යි. අඩු කරපුවාම බිඳුවයි. මෙතනින් නතර කරන්න බෑ. තව බිඳුවක් මෙතන තියෙනවා. ඒ බිඳුව පළලහාට ගත්තාම බිඳුවට 6 වෙනි බිඳුවයි. උත්තරේ එනවා 5350යි. රුපියල් right ඔක්කොම ටික හරියට සුපිරි. හරිද? ඔක්කොම ටික හරිනේ හැමෝගෙම. සමහර එක්කෙනෙක් දෙන්නෙක් ඇති. සමහර විට මේ සුළු කිරීමේ අන්ති. සමහර වෙලාවට මේ එක බිඳුවක් හරි. 30000ක 3000යි කියලා දාන්න. මේක බෙදපුවාම 500යි කියලා දාන්න. චුට්ට වරදී. මේ වැරදි ආපහු වෙන්න ඇති වෙන්න හදා ගන්න. ඒතර මට කියන්න ඔයාලා දැන් මේ ගානක් ගන්න. දැන් මේ ගාන පියවර 7ත් එක්ක හදන විදිය හොඳටම තේරුණාද? පියවර 7 අනිවාර්යෙන් කටපාඩම් වෙලා තියෙනවා. මොකද අනිවාර්යයෙන් වාර්ට් මේ පාඩවල
පියවර ටික ගණන් තව ගණන් හදද්දී ඔය පියවර ටික නිකම්ම මතක හිටියනවා නෑ. හරි පියවර ටික ඒක නා මතක තියෙන හොලක් නෑ. තව ගණන් අපි හදනවා. මේකෙන් තව ගණන් හදනවා ගොඩක්. ඒ ගණන් හදපුවාම ඔය පියවර ටික නිකම්ම මතක හිටිනවා. ඒකෙන් බය වෙන්න එපා. ගණන් ගාන හදන විදිහ තේරුණා නම් පියවර 7 ගැන බය තියාගන්න. මොකද තව ගණන් 5ක් 6ක් හදනකොට ඔයාලට නිකම්ම ඔය පියවර ටික මතක හිටිනවා. ඒකින්ද ඒකට බය වෙන්නේ. නෑ පියවර කටපාඩම් කරන්න ඕනේ නෑ. ඉස්සරහට අපි තව ගණන් 4කට පියවර ටික ඔයාලා නිකම් කටපාඩම් කරන්න. බලෙන් කටපාඩම් කරන්න එපා. ගණන් හදමු. ගණන් හදනකොට මොක නිකම් කටපාඩම් වෙනවා. මොකද ආ ඉස්සලාම මෙයා මොකද්ද ගෙවීම නැති ඉතින්. ඊට පස්සේ මාසිකව ගෙවන කොටස. ඊට පස්සේ මාස එකකට. ඊට පස්සේ මාස එකකේට පොලි. ඊට පස්සේ මුළු පොලි. ඊට පස්සේ ගෙවීම මුළු පොලි. ඊට පස්සේ වාරික ඊට නම් ඔවා ගණන් හදනකොට තව ගණන් 4ක් හදනකොට මේ වාර නිකම් ඕක මතකෙ හිටිනවා. හරි. මගේ නම්බර එක ඇහුවා 0.71 19යි 64යි 530 0.71 19යි 64යි 530 අපි පේපර් ක්ලාස් එක පටන් ගන්නවා මම ගෲප් එකට සම්බන්ධ කරන්න. හරි මතක තියාගන්න. දැන් මේ පාඩම ගණන් හදන විදිහ තේරුණානේ. අපි ඊගාව දවසේදී මේ කරපු එකකින් තව ගණන් සෙට් එකක් හදනවා. තව ගණන් ටිකක් හදනවා. ඒ ගණන් ටික හැදුවට පස්සේ ඔයාලට තව අලුත් ගණන් සෙට් එකක් මම දෙනවා. ඊට පස්සේ කිසි අවුලක් නැහැ. ඔයාලට මේ පාඩම හොදන්න පුළුවන්. දැන් ඔයාලට හොඳටම මේ ගණන් ටික right group එකට message එකක් දාන්න අය ක්ලාස් එකේ දවස්. ඒකෙන් හැමෝම group එකක් එක්ක සම්බන්ධ වෙනයි. අද කරපු ටික ඔයාලට හොඳටම තේරුණානේ. එහෙනම් අපි මගේ නම්බර එකට දාන්න ඔයාගේ නමයි සංඛ්‍යයි ඉස්කෝලේ උඩට ඔයාලා group එකට දාන්න. හරි අය ක්ලාස් එකේ දවස් මම group එකට දාන්නේ. අනිත් සර්ලත් එක්ක කතා කරලා සිංහල ඉතිහාසය විද්‍යාව පුතා කොටස් කියනයි. ඒ ටිකත් අතහැරලා අපි ගන්න. හරි එහෙනම් හැමෝටම අයබෝවන්. ඊට පස්සේ